ඔය ඉතල නම් තොරන් කානිවල් එහෙම තියෙන තැන්වල කාරවිට කියලා එකක් තිබුණා අර කේකියක් වගේ දාගෙන පොඩු වගේ ඉතින් පාට දාලා අර බෝතල් මුලින් තරම් ඔයවල යනවා අමතේ ඊයාගේ තියෙනවා පොඩි ඉටිපන්දම් අහුවේ පියගැට පෙළ වගේ එක දෙපැත්තේ පවතිනවා බෝරොන් තියෙනවා සිලිකන් ජර්මේනියම් ඊට පස්සේ බාසනි ඊළඟට තිබුණා ඇන්ටිමනි ඊළඟට තව තියෙනවා කෙළු හරි දැන් ඔය සංයුතාව ගැන කිව්වොයි කතන්දරේ මතක තියාගන්න විභාග සංයුතාව කියන්නේ මොකක්ද කියලා ඔළුවට දාගන්න ඉතින් මෙන්න මේක මතක සන්ධ්‍යාවක් වේවා දුර උදා කිව්ව දෙන්න. හොඳයි. එහෙමනම් අද අපි පටන් ගමු කියන දේ නතර කරමු දැන්. අපි අන්තිමටම කරනකොට සල්ප කියන කොටස තමයි කරේ. සල්ප. අපි අලෝහ ගැන කතා කරේ. සල්ප. ඒතකොට ඔයාලට මම සල්ප ගැනලා පෙන්නනවා. මම දෙවි සල්ප කැටක් මම පෙන්නනවා. සල්ප ආකාර දෙකකට පවතිනවා කිව්වා. සල්ප කියන්නේ කාපාට ඝන ද්‍රව්‍යයක්. ඒ ස්පටික සල්ප. ඊළඟට මේක අස්පටික කුඩු විදියට තියෙන එකක් තියෙනවා. ඒක සුදු පාටයි. ඒකට සල්ප දහනය වෙනකොට නිල් පාට දැල්ලක් සහිතව මෙයා දහනය වෙනවා. දහනය වෙලා අර වෙඩි බෙහෙත් ගඳ වගේ අදී ගන්ධයක් නිකුත් කරනවා. සල්ප ඩයොක්සයිඩ් වායුව නිකුත් වෙනවා. එතකොට සල්ප වල ගුණයක් තමයි මේ ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහ සල්ෆයිඩ් හදනවා. අයන් එක්ක ප්‍රතික්‍රියා කරලා අයන් සල්ෆයිඩ් හදනවා. කළු පාට ඝනයක්. හරි ඒක අපි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත එදාට අද අපි කතා කරනවා මේ සල්ප භාවිතයට ගන්න අවස්ථාව. සල්ප යොදා ගන්නවා සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය කියන්නේ H2SO4. මේක අපි ඉගෙනගෙන තියෙනවා මේ මොනවාද මේ බැටරි අම්ල සරල කෝෂය සඳහා අපි යොදා ගන්න මෙන්න මේක. ඒවා සල්ෆියුරික් අම්ල. එතකොට රබර් වල්කනයිස් කරනවා කියලා එකක් තියෙනවා. රබර් වල්කනයිස් කිරීම. රබර් වල්කනයිස් කිරීම. රබර් වල්කනයිස් කරනවා කියන්නේ මොකක්ද කියන එකට පොඩි අදහසක් මම දෙන්නම්. ඔයාලා දන්නවනේ ඔට්ටපාලු කියන එක. ඔට්ටපාලු අර රබර් ගහේ රබර් කිරි කැවුවට පස්සේ එතන වේලා ඉතුරු වෙනවා. ඉතුරු වෙච්ච රබර් කිරි ටික රබර් බෑන්ඩ් එකක් වගේ පටියක් වගේ එකක් ඉතුරු වෙනවා. ඔට්ටපාලු. ඔය ඔට්ටපාලු කැල්ලක් අරගෙන ඇද්දෝ රබර් බෑන්ඩ් එක වගේ ඇදෙනවා. රබර් බෑන්ඩ් එක වගේ මෙයා ඇදෙනවා. හැබැයි ගොඩක් ඇද්දම ටිස්කා නිකම්ම කැඩිලා යනවා. ඇදෙනවා වැඩිපුර ඇද්දොත් කැඩිලා යනවා. ඊළඟට ඔයාලා දන්නවා සාමාන්‍ය රබර් බෑන්ඩ් එක. රබර් බෑන්ඩ් එක හයියෙන් අදින්න පුළුවන්. ගොඩාක් ඇද්දොත් තමයි කැඩෙන්නේ. සමහර රබර් බෑන්ඩ් තියෙනවා හයියෙන් ඇද්දොත් මේ ඇඟිලි තුවාල වෙනවා. රබර් බෑන්ඩ් එක කැඩෙන්නේ නැහැ. රබර් බෑන්ඩ් එක හදන්න රබර් ගත්තෙත් රබර් ගහේ රබර් කිරි වලින්. ඒකත් ඔට්ටපාලු කියන්නේ රබර් කිරි වෙයිලා හැදිච්ච රබර් වගේ දෙයක්. ඔය දෙකේ වෙනස මොකද්ද? ඔට්ටපාලු ඇද්දම කැඩිලා යනවා. නිකම්ම ටිස් ගාලා කැඩිලා යනවා. රබර් බෑන්ඩ් එක ඇද්දලා කැඩෙන්නේ නැහැ. මොකද්ද ඔය කියන්නේ වෙනස? තමයි ඔය ස්වභාවික රබර් ඒ රබර් ගහේ රබර් කිරි වලින් ගන්න රබර්. ඔක කර්මාන්ත ශාලාවලදී ඔය රබර් එක එකතු කරනවා සල්ප. සල්ප බොහොම චුට්ටක් එකතු කරනවා. සල්ප බොහොම චුට්ටක් එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? එයාලගේ රබර් ඇතුලේ තියෙන අර දාමේ ශක්තිමත් වෙලා ඇද්දම කැඩෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. ඒ රබර් වලින් තමයි ඒ රබර් රංචු දාමේ බිඳෙන්නේ නැති වෙන්න අල්ලගෙන ඉන්නේ. ඒක තමයි අපි කියන්නේ වල්කනයිස් කරනවා. වල්කනයිස් කරනවා කියලා කියන්නේ ආන්ගේක. එතකොට රබර් ඇද්දම කැඩෙන්නේ වල්කනයිස් කරන්නේ නැති වුණා. දැන් මෙහෙම කරන්නේ. රබර් බෑන්ඩ් එක වගේ නෙමෙයි. ඔයාලා දන්න බයිසිකල් ටියුබ් එක. දැන් වෙසක් කුඩු ගැට ගන්න කට්ටිය දන්නවා. ඕක ලේසියට රබර් බෑන්ඩ් එකකින් ගැට ගන්න අයත් ඉන්නවා. එහෙම නැත්නම් අර බයිසිකල් ටියුබ් එකක් අරගෙන බයිසිකල් ටියුබ් එක කපලා පටි කපලා ගැට ගන්න අයත් ඉන්නවා. අර කැටපෝලෙම හදන්න ගන්නවනේ. එතකොට ඔය බයිසිකල් ටියුබ් එකක් නේ අරගන්න. ඒක මෙහෙම දාලා අහුනකොට රබර් බයිසිකල් ටියුබ් එක රබර්. හැබැයි ඒක ඇත්තම රබර් බෑන්ඩ් එක තරම් ලේසියෙන් අදින්න බෑ. ඒක සාමාන්‍ය රබර් බෑන්ඩ් එක වගේ නෙමෙයි. ඊට වඩා හයිය. ඒ හයිය වෙන්න හේතුව තමයි මොකද්ද? ඒකේ සල්ප ප්‍රමාණය වැඩි. වල්කනයිස් කරන්න යොදාගත්ත සල්ප ප්‍රමාණය වැඩි. ඊට අමතරව ඒකට කාබන් අංශ ටිකකුත් දාලා තියෙනවා. ඒකනේ රබර් කළු පාට. ඒකට කාබන් අංශ ටිකකුත් දාලා තියෙනවා. වැඩිපුර සල්ෆර් ටිකකුත් දාලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා හයිය වැඩි.
අදින්න පුළුවන් හැකියාව ටික අඩු වෙනවා. හරි රබර් වල්කනයිස් කරනවා කියලා කියන්නේ අන්නේ රබර් වල්කනයිස් කරාම එයාට වැඩිපුර බලයක් දරා ගැනීමේ හැකියාව යනවා. ඊළඟට බලමු අපි දැන් කැල්සියම් මැග්නීසියම් සල්ෆයිඩ්. හරි කැල්සියම් හා මැග්නීසියම් සල්ෆයිඩ් මෙන්න මේවා මේ විරංජනයට යොදා ගන්න දේවල්. හරි කැල්සියම් සල්ෆයිඩ් එහෙම නැත්නම් මැග්නීසියම් සල්ෆයිඩ් විරංජනය කරනවා කියලා කියන්නේ වර්ණ ඉවත් කරනවා. දැන් ඔයාලා දන්නවා ඔයාලා මහන සුදු ඇඳුම් මහන්න සුදු රෙද්දක් ගන්නවනේ. ඒ සුදු රෙද්ද ඇත්තටම සුදු පාට නැහැ. ඇත්තටම හදද්දී නිකන් බොර පාටයි. මඩ පාට රෙද්දක්. අපි ඒක කියන අමු රෙද්ද කියලා. සමහර කට්ටිය දන්නවා මේ අමු රෙද්ද කියන එක. කඩේ තියෙන අමු රෙද්ද. ඒක නිකන් බොර පාට, කහ පාට ගහිච්ච රෙද්දක්. ඒකට ওই විරංජනය කරන රසායන ද්‍රව්‍ය යොදනවා. ක්ලෝරින් වායු තමයි ගොඩක් කියලා යොදන්නේ. ක්ලෝරින් වායු. එහෙම නැත්නම් කැල්සියම් සල්ෆයිඩ් එහෙම නැත්නම් මැග්නීසියම් සල්ෆයිඩ් දානවා. මේක දැම්මට පස්සේ මොකද වෙන්නේ? එයා ලස්සනට සුදු පාට වෙනවා. විරංජනය කරනවා කියලා කියන්නේ. හරි. එතකොට ඔය සල්ෆයිඩ් අඩංගු තීන්ත සායම් වර්ග තියෙනවා. ඒ කියන්නේ සල්ෆ යොදාගෙන හදපු සායම් වර්ග තීන්ත වර්ග තියෙනවා. ඒව දිය කරන්න කාබන් ඩයිසල්ෆයිඩ් කියලා ද්‍රාවකයක් තියෙනවා. ඒක නිෂ්පාදනය කරන්න සල්ෆ අවශ්‍යයි. ඊළඟට ගිනිකෝරු වෙඩි බෙහෙත් වගේ දේවල් නිෂ්පාදනය කරන්න ගිනිකෝරු වල තියෙන වෙඩි බෙහෙත් එනනම් සාමාන්‍ය වෙඩි බෙහෙත් නිෂ්පාදනය කරන්න සල්ෆර් යොදා ගන්නවා. ඊට අමතරව ඔයාලා දන්නවද වයින් මත්ද්‍රව්‍යයක් තියෙන වයින් කියලා? වයින් එහෙම නැත්නම් බියර් කියලා කියන්නේ. වයින් බියර් කියලා කියන්නේ සිංහල නම තමයි බීර. අන්න ඒවා නිපදවන්න සල්ෆර් යොදා ගන්නවා. ඒවා නිෂ්පාදනය කරන්න සල්ෆර් යොදා ගන්න. ඒ කියන්නේ ඒකට තේරෙන්න ඕන ඔයාලට සල්ෆර් කියන්නේ විස රසායනික ද්‍රව්‍යයක්. ඒකට වයින් වගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ඊළඟ බීර වගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න සල්ෆර් යොදා ගන්නවා කියන්නේ ඒවයි කොච්චර විසක් තියෙනවද කියලා ඔයාලට දැන් තේරෙනවා. ඊළඟට දිලීර නාශක. මොනවද දිලීර නාශක? සල්ෆර් කියන්නේ හොඳ දිලීර නාශකයක්. ඔය ශාකවල ඇතිවන දිලීර වර්ග මර්ධනය කරන්න සල්ෆර් යොදනවා. සල්ෆර් අඩංගු දිලීර නාශක වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. අපි ඒ ටික ලියාගමු. ඊට ඒ එක්කම ඔයාලට මම ආශ්‍රයයක් පෙන්නන්නම්. ස්ෆටික සල්ෆ සහ අස්ෆටික සල්ෆ ඔයාලට දැන් ආයෙ දැන් පෙන්නන්නේ කැට අරගෙන ඔයාලට මම ස්ෆටික සල්ෆ සහ අස්ෆටික සල්ෆ වෙනම රූප සටහන් පෙන්නන්න. ඊට පස්සේ අපි සටහන ඉක්මනට සම්පූර්ණ කරමු. ඔයාලට මේ පේන්න තියෙන්නේ ස්ෆටික සල්ෆ කියන එක. ඒක කැට විදිහට පවතින්නේ. මේ තියෙන ස්ෆටික සල්ෆ ඔක කැට විදිහට තමයි පවතින්නේ. කහ පාට ද්‍රව්‍යයක් රත් කරනවා නිල් පාට දැල්ලක් පේනවද මොකද්ද? ඕවා තමයි සල්ප. ඔය සල්ප දහන වෙන අවස්ථාව පෙන්වලා තියෙන්නේ. පේනව නේ ඔයාලට ඔය. නිල් පාට දැල්ලක් මේ දුමක් නෙමෙයි මේ දැල්ල. එයාගේ දැල්ල නිල් පාට දැල්ලක් ඔය තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් සල්ප කෑල්ලක් දවල් කාලේ පත්තු කරාට දැල්ල පේන්නේ නැහැ. රැයට කරවලේ පත්තු කරලා තමයි හොඳට නිල් පාට දැල්ල පේන්නේ. ඊළඟට මේ කාබන් වල එක අවස්ථාවක් තමයි දියමන්ති කියන්නේ. දියමන්ති කියලා කියන්නේ කාබන් වල එක අවස්ථාවක්. කාබන් කියන්නේ අලෝහය. එයාගේ ඝනත්වය එච්චර නෑ, එච්චර සවිශක්තිමත් නැති මූල ද්‍රව්‍යයක්. ඒ වුණාට දියමන්ති කියන්නේ එයාගේ බහුරූපී අවස්ථාවේ එක අවස්ථාවක්. ඒක ඊටමත් දැඩි. ඝනත්වය ඊටා ඉහළ, ඊටා දැඩි ද්‍රව්‍යයක්. වීදුරුවක් පවා කපන්න පුළුවන් දියමන්ති වලින්. ගොඩාක් වටින මැණික් වර්ගයක් තමයි දියමන්ති. එතකොට දියමන්ති කියන්නේ මේ කාබන් වල ස්ෆටික, ඒ කියන්නේ කැට විදිහට පවතින අවස්ථාව. කාබන් වල ස්ෆටික අවස්ථාව තමයි දියමන්ති කියලා කියන්නේ. එතකොට කාබන් වල ස්ෆටික අවස්ථාව තව එකක් තියෙන. ඒක තමයි මිනිරා. ඔයාලා දන්නවා පැන්සල් වලට එහෙම ගන්න මිනිරන් තියෙන්නේ. මිනිරා. ඒකත් ස්ෆටික. ඒකත් ස්ෆටික කැට අවස්ථාවේ පවතින. ස්ෆටික විදිහට පවතින. ක්‍රිස්ටල් විදිහට තියෙන්නේ. මේ තියෙන්නේ මිනිරා. මේක ස්ෆටික අවස්ථාව. මේ තියෙන්නේ මිනිරන් කාබන් වල ස්ෆටික අවස්ථාව. ඔය කැට විදිහට තමයි මිනිරන් ආකාර වලින් ගන්න. මිනිරන් කුට්ටි විදිහට ගන්න. ස්ෆටික අවස්ථාව ඔය.
ඊළඟ ෆූලරින් කියන එක නැනෝ තාක්ෂණය යටතේ අපි 9 ඉගෙන ගත්තා. ඒක ෆූලරින් කියන්නේ නැනෝ තාක්ෂණය යොදා ගන්න අර බෝල ෆූලරින් අර කියන්නේ කාබන් බකි බෝල කියලා වට කියනවා. නැනෝ ප්‍රමාණය කුඩා අංශු නිෂ්පාදනය තමයි ෆූලරින් යොදාගන්නේ. මේ තියෙන්නේ ෆූලරින්. ෆූලරින් කැට. ෆූලරින් කියන ආකාරයේ නිකන් වීදුරු පතුරු වගේ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ස්පටික විදිහට පවතින කාබන් ආකාරයක් තමයි ෆූලරින්. ඊළඟට අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අඟුරු ලාම්පු දැලි ඒ ඔක්කොම කුඩු විදිහට තියෙන්නේ. ඒවා අපි කියන අස්පටික කාබන් කියලා අපි කියන්නේ. ඒවා අස්පටික කාබන්. හොඳයි. දැන් ඔයාලා දැක්කේ කාබන් වල බහුරූපී අවස්ථාවෙන් එක අවස්ථාවක් කියන්නේ ස්පටික අවස්ථාව විතරයි. ස්පටික අවස්ථාවේදී දියමන්ති කියලා කොටසක් අපිට ගන්න පුළුවන්. එහෙනම් කැට විදිහට පවතින ස්පටික. ස්පටික කියන්නේ කැට. හරි. අපි ඉතින් ආර කැට කියන වචනය ගන්නෙ නැහැ. ඒ කියන්නේ ලුණු කැට. ඒ ඔක්කොම ස්පටික. ලුණු ස්පටික කියලා අපි කියන්නේ. එතකොට ස්පටික අවස්ථාවේ පවතිනවා දියමන්ති. ඊට පස්සේ මිනිරම්. ඊට පස්සේ ෆූලරින් කියන එක. ඊට අස්පටික අවස්ථාව. අස්පටික කියන්නේ ස්පටික නොවන අවස්ථාව. ඒ අවස්ථාවේ පවතින ඒවා තමයි දැන් ඔය ලාම්පු දැලි අඟුරු ඒවා මේ ස්පටික නොවන කාබන් තමයි. ගල් අඟුරු අයිති වෙන්නේ ස්පටික නොවන අස්පටික තත්ත්වයට තමයි අයිති වෙන්නේ. එතකොට මේ කාබන් වල භෞතික ගුණ ඉගෙන ගන්න ඕනේ. කාබන් කියන්නේ මේ ඝනත්වය ගොඩක් අඩුයි. ඝනත්වය සාමාන්‍යයෙන් අඩු. හැබැයි දියමන්ති වල විතරක් ඝනත්වය වැඩි. ඊළඟට කාබන් කළු පාටයි. හැබැයි දියමන්ති වීදුරු කැට වගේ. දියමන්ති වල විතරක් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. දියමන්ති වල විතරයි වෙනස තියෙන්නේ. දියමන්ති විනිවිද පේන අර වීදුරු වගේ විනිවිද පේන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි අනිත් කාබන් සියල්ලම සාමාන්‍යයෙන් කළු පාටයි. ඊළඟට ඝනත්වයේ දියමන්ති වල ගොඩාක් වැඩි. හැබැයි අනිත් කාබන් අවස්ථා සෑම එකම ඝනත්වය අඩුයි. ඊළඟට සාමාන්‍යයෙන් කාබන් කියන්නේ විද්‍යුත් පරිවාරක. විද්‍යුත් හා තාප පරිවාරක. විදුලිය ගමන් කරන්නේත් නැහැ, තාපය ගමන් කරන්නේත් නැහැ. හැබැයි මිනිරම් ගත්තොත් එයාලා සංවායක වෙනවා. ඒ තාපය හා මේ විදුලිය ගමන් කරනවා. ඒ කියන්නේ මිනිරම් වලින් හදපු කෝව තුල දාලා තමයි යකඩ පවා උණු කරන්නේ. ඒ කියන්නේ ඒ කෝව කියන්නේ ලොකු බඳුනක්. ලෝහ වර්ග උණු කරන්න ගන්න එක. ඒකෙන් මිනිරම් වලින් හදපු කෝව තියෙනවා. ඒව තුල දාලා තමයි යකඩ පවා උණු කරන්නේ. එතකොට යකඩ උණු කරන්න අර කෝව තුලින් රස්නේ ගමන් කරන්න බෑ තාපේ. ඒ තාපේ ගමන් කරන්න එයා තාප සංනායක. හැබැයි මිනිරම් මේ අලෝහයක්. මිනිරම් අලෝහයක්. කාබන් වල අනිත් හැම අවස්ථාවම තාපේ සංනායනය කරන්නේ නැහැ, විදුලිය සංනායනය කරන්නේ නැහැ. මිනිරම් වල විතරක් විදුලිය සහ තාපය යම් තාක් දුරකට සංනායනය කිරීමක් සිදු වෙනවා. හැබැයි හොඳටම ලෝහ තරම් හොඳට සංනායනය වීමක් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට මේ කාබන් වලට හැකියාවක් තියෙනවා වායු වර්ග අධිශෝෂණය කරන්න. වායු වර්ග අධිශෝෂණය කියන්නේ උණා ගැනීමේ හැකියාව. වායු වර්ග විතරක් නෙමෙයි ජලයේ පවතින අපද්‍රව්‍ය පවා අධිශෝෂණය කිරීමේ හැකියාව තියෙනවා මේ කාබන් වලට. සක්‍රීය කාබන් කියන එක අහලා තියෙනවද ඔයාලා? සක්‍රීය කාබන්, ඇක්ටිව් කාබන් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇක්ටිව් කාබන්. ඕක දන්නවා ගෑල් ළමයි දන්නවා අර ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වල තියෙන ඇක්ටිව් කාබන් සහිතයි කියලා කියන්නේ. පොල් කට අඟුරු වල තියෙන සක්‍රීය පොල් කට අඟුරු වල සක්‍රීය කාබන් ගොඩක් තියෙනවා. ඔයාලා දන්නවා ගෙදර ලිඳක් එහෙම තියෙනවා නම් ඒ ලිඳේ ජලය පිරිසුදු වෙන්න කියලා අඟුරු දානවා. ඔයාලා පොඩි කාලේ හදන්න ඇති පොඩි පන්ති වල ජල පෙරණය. වතුර ෆිල්ටර් එකක් හදන්න ඇති අර මේ වගේ ප්ලාස්ටික් භාජනයක් අරගෙන ඒකේ අඩියේ ඒකේ නර ගණිතානේ මෙගා බෝතලයක්. මෙගා බෝතලේ යටපැත්ත කට මෙහෙම තියලා යටටම දානවා අඟුරු තට්ටුවක්. අඟුරු දාන්නට පස්සේ බොරළු. ඊට පස්සේ රළු වැලි. ඊට පස්සේ සියුම් වැලි. ඔන්න ඔහොම දාන්නේ. උඩරම දාන්නේ වැලිනේ. මොකද ඒ අර වතුර දැම්මම මඩ වතුර දැම්මම අරවයින් පෙරලා ඇවිල්ලා අවසානයේ අඟුරු තට්ටුව හරහා තමයි එන්නේ. ඇයි අඟුරු හරහා එන්නේ? මේ අඟුරු වල පුළුවන්කම තියෙනවා ජලයේ තියෙන සියුම් අපද්‍රව්‍ය අවශෝෂණය කරන්න. ඒකට කියන්නේ අධිශෝෂණය කරනවා කියන්නේ. වායු වර්ගත් අධිශෝෂණය කරනවා. සමහර විෂ වායු වර්ග මේ උණා ගැනීමේ හැකියාව කාබන් වලට පවතිනවා. සක්‍රීය කාබන් වලට පවතිනවා. හරි එතකොට මෙයාගේ රසායනික ගුණ ගත්තොත් එහෙනම්
රසායනික ගුණ කියන්නේ ප්‍රතික්‍රියා කරන ආකාරය. හරිද? කාබන් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලී බවින් අඩු මූලද්‍රව්‍යයක්. දැන් අපි ගත්තේ අපි දැක්ක සෝඩියම්. සෝඩියම් වතුරට දාලා පිපිරවන්නේ මෙතන. ඔයාලා ඒක දැක්කනේ ගිනි ගත්තනේ. ඔයාලා ඒක දැක්කා. හරිද? හැබැයි කාබන් කියන්නේ වතුර දැම්මම ගිනි ගන්න උපකරණ දෙයක් නෙමෙයි. සාමාන්‍ය ප්‍රතික්‍රියාශීලීතාව අඩු එකක්. හරිද? හැබැයි තදින් රත් කළොත් වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මෙයා හදනවා CO2. CO2 කියන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. දැන් ගල් අඟුරුත් එහෙමනේ. ගල් අඟුරු කියන්නේ කාබන්. එයා නිකන් ලිපට දැම්මට පත්තු වෙන්නේ නැහැ. එයා තදින් රත් කරන්න ඕන. ඉතා තදින් රත් කරනකොට මෙන්න ගල් අඟුරු දහණය වෙන්න පටන් ගන්නවා. ගල් අඟුරු දහණය වෙන්න පටන් ගත්තම එක දිගට දහණය වෙනවා. අධික තාප ශක්තිය නිකුත් කරමින් ටිකක් දහණය කරව ගන්න ටිකක් අමාරුයි. එයාගේ ජල උෂ්ණත්වය ටිකක් ඉහළයි ඒකයි. හරි. එතකොට ගල් අඟුරු දහණය කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිටවෙනවා. ඒ කියන්නේ කාබන් තදින් රත් කරාම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. එතකොට කාබන් ප්‍රතික්‍රියා කරනවා කැල්සියම් ඔක්සයිඩ් එක්ක. කාබන් සහ කැල්සියම් ඔක්සයිඩ් එකට ප්‍රතික්‍රියා කරනවා. කැල්සියම් ඔක්සයිඩ් කියලා කියන්නේ ඔයාලා දන්නවනේ හුණුගල්, සිප්පි කටු, බිත්තර කටු ඕවා තදින් රත් කරාම ඒකේ තියෙන ඒක වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා කැල්සියම් ඔක්සයිඩ් කියන එක ඉතුරු වෙනවා. ওই කැල්සියම් ඔක්සයිඩ් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙනවා කැල්සියම් කාබයිඩ්. ওই කැල්සියම් කාබයිඩ් කියන ඒවා තියෙනවා මේ හાર્ඩ්වෙයාර් වල. කඩේ තියෙන සල්ලි වලට ගන්න පුළුවන්. කැල්සියම් කාබයිඩ්. කැල්සියම් කාබයිඩ් 30කට වතුර දැම්මොත් කැල්සියම් කාබයිඩ් ටිකක් අපි මොකක් හරි පොල් කට්ටකට දාලා වතුර ටිකක් දැම්මොත් මෙයා වේගයෙන් පෙනදදා ප්‍රතික්‍රියා කරනවා. පිට වෙන වායුවක්. ඒ පිට වෙන වායුව ඇසිටිලින්. ඇසිටිලින් එහෙම නැත්නම් ඇසිටිලින් කියලා කියනවා. ඇසිටිලින් කියන වායුව. මේ ඇසිටිලින් කියන වායුව ගිනි ගන්නවා. ඔයාලා දැකලා තියෙනවද අර ගෑරේජ් වල එහෙම තියෙනවා මේ පාස්සනකොට දැන් සාමාන්‍ය කරන්ට් එකකින් බ්‍රූස් ගාලා පාස්සන එක නෙමෙයි අර ඔක්සිජන් සිලින්ඩරයකුයි තව රතු පාට සිලින්ඩරයකුයි දෙකක් අරගෙන වායු වර්ග දෙක මිශ්‍ර කරලා ලස්සන නිල් පාට දැල්ලක් අරගෙන පත්තු කරනවා මේ යකඩ පාස්සන. ඒකදී ඔක්සිජන් එක මිශ්‍ර කරන්නේ මේ ඇසිටිලින් කියන වායුව. ඇසිටිලින් කියන වායුව හදලා වෙනම ගෑස් සිලින්ඩර් වල දාලා තියෙනවා. එහෙම නැත්නම් ඇසිටිලින් කියන වායුව අපිට පුළුවන් කැල්සියම් කාබයිඩ් වතුරට දැම්මම පස්සේ මේකම හැදෙනවා. ඔය ඉතර නම් තොරන් කානිවල් එහෙම තියෙන තැන් වල තාරවිට කියලා එකක් විකුණනවා. අර ලොකු පෙට්ටියක් වගේ දාගෙන පොල් කුඩු වගේ එක පාට දාලා අර බෝතල් මුඩලින් තලන් ගාලා හොල්ල යන මනුස්සේ එයාගේ තියෙනවා පොඩි ඉටිපන්දම් දැල්ලක් වගේ ඉන්ජෙක්ෂන් කූරකින් එන දැල්ලක්. ඔයාලා නම් දැකලා නැතිවද ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න කාබයිඩ් ලාම්පුව කියලා කියන්නේ කාබයිඩ් ලාම්පුව. ඒ කාබයිඩ් ලාම්පුවේ දැල්ල හැදෙන්නේ ඇසිටිලින් වායුවෙන්. ඒක හදන්න එයා ළඟ වෙනම ටින් එකකට කැල්සියම් කාබයිඩ් දාලා වෙන මේ ටින් එක වහගෙන වතුර දාලා තියන් ඉන්නවා. හරි. එහෙනම් දැන් අපි දන්නවා කාබන් වල රසායනික ගුණත් අපි දන්නවා. අපි කාබන් ගැන ඉගෙන ගත්තා. එයාලා පවතින අවස්ථා ඉගෙන ගත්තා. භෞතික ගුණ ඉගෙන ගත්තා. රසායනික ගුණ ඉගෙන ගත්තා. ඒ ටික එකක් ගාලා ලියාගෙන අපි ඊළඟ බලමු භාවිත අවස්ථා මොනවද කියලා. කාබන් වල භාවිත අවස්ථා. කාබන් කොහොමද කළු පාටයිනේ. කළු පාට තීන්ත හදන්න ගන්නේ කාබන්. කළු පාට තීන්ත මොනවා හරි තියෙනවා නම් ඒ තියෙන අනිවාර්යෙන් කළු පාට තීන්තවල කාබන් අඩංගුයි. ඊළඟට රබර් වල පිරවුම් කාරකයක්. මම ඉස්සර කිව්වා මතකද රබර් වල්කනයිස් කරනවා කියලා අර මේ සල්ප දාලා රබර් වල්කනයිස් කරාට ඒකේ ශක්තිමත් බව ටිකක් වැඩි කරන්න කාබන් දානවා. දැන් මොන බලන්නකෝ ඔයාලා දන්නවා බයිසිකල් ටියුබ් එකයි බයිසිකල් ටයර් එකයි දෙකම හදලා තියෙන්නේ රබර් වලින්. හැබැයි දෙකේ වෙනසක් තියෙනවා. බයිසිකල් ටියුබ් එක ඇද්දොත් ඇදෙනවා. ටයර් එක ඇදෙන්නේ නැහැ. ටයර් එක නිකන් තදයි. ඊළඟට සමහර අය මේ කකුල් පින අර කාපට් වගේ තියෙනවා බිම දාන ඒවා පාපිස්සත් එහෙම තියෙන්නේ. රබර් වලින් හදලා. ඒව ඇදෙන්නේ නැහැ. ඒවා හයිය. ඒ හයිය වැඩි වෙන්නේ කාබන් වැඩි නිසා.
ඒ කියන්නේ සල්ප දාලා රබර් එක අර ඇදෙනකොට කැඩෙන ස්වභාවය අඩු කරාට ඒ අතර තව හිදක් තියෙනවා. ඒවා කාබන් අංශු වලින් පුරවනවා. එයා පුරවනකොට ඇදෙන ස්වභාවය අඩු වෙලා පද ස්වභාවයක් එනවා. එතකොට රබර් වලට පිරවුම් කාරකයක් විදියට කාබන් දැම්මම ඇදෙන ස්වභාවය අඩු වෙලා පද ස්වභාවයක් එනවා. ටයර් එක අල්ලලා තියෙන්නේ වැඩිපුර කාබන් පිරවුම් කාරකයක් ලෙස උදපු නිසා. ටයර් එකක් වගේ එකක් පත්තු කරද්දී මහා ගඳක් එන. ඒ ගඳ එන්න හේතුව තමයි සල්ප. කළු පාට දැලි කුට්ටි යනවා. ඒකට හේතුව තමයි ඒකේ පිරවුම් කාරකයක් විදියට කාබන් කුඩු තියෙන නිසා. ඉන්ධනයක් ලෙස කාබන් ගන්නවා. ගල් අඟුරු ගන්න එක ගල් අඟුරු තමයි ඉන්ධනයක් විදියට යොදා ගන්න අවස්ථාව. ඊළඟට පැන්සල් නිෂ්පාදනයේට මිනිරම් භාවිත කරනවා. ඊළඟට විදුලි කෝෂයකින් අපි දන්නවා මේවා ඔය බැටරි වර්ග. ඒවා අපි හරහට කපලා බලලා තියෙනවා. ඒව ඇතුලේ කාබන් කුඩු තියෙනවා, මැද කාබන් කූරු තියෙනවා. එහෙනම් රසායනික පෝෂණ නිෂ්පාදනය කිරීමට කාබන් යොදා ගන්නවා. ඊළඟට ආභරණ සාදණ්ඩත් යොදා ගන්නවා. ආභරණ කියලා කියන්නේ මොනවද? දියමන්ති මාල. දියමන්ති කියන්නේ මැණික් වර්ගයන් දියමන්ති කියන්නේ. දියමන්ති යොදා ගන්නවා ආභරණ නිෂ්පාදනයේට. වීදුරු කපන්නත් දියමන්ති යොදා ගන්නවා. අර වීදුරු කපන එකේ අර පොඩි පෑනක් වගේ එකක් සාපේ දැන් මේ ඉරක් අදින් 3 කර ඉරක් අදින් 30 කර කඩලා ගන්නවා. ඒ වීදුරු කැපෙන්න ඉස්සරහ දින ඉතාසියුම් දියමන්ති තුඩ. ඊළඟට වායු අධිශෝෂණය සහ ජල පිරිපහද ජලය පිරිසුදු කිරීමට කාබන් යොදා ගන්නවා. ඊළඟට නැනෝ තාක්ෂණය එකක් කලින් ඉගෙනගෙන තියෙනවා. නැනෝ තාක්ෂණය සඳහා කාබන් යොදා ගන්නවා. හරි. එහෙනම් අපි බලමු ඊළඟට ලෝහාලෝහ. ලෝහාලෝහ කියලා කියන්නේ ලෝහ ගති ලක්ෂණ, අලෝහ ගති ලක්ෂණ කියන දෙකේම අතරමැදි ලක්ෂණ පෙන්වන මුල් රබරට අපි කියනවා ලෝහාලෝහ. අර ඔයාලට මම ඊළඟේ පෙන්නවා අර මේ ආවර්තා වගේ පියගැට පෙළ වගේ එක දෙපැත්තේ පවතිනවා බෝරොන් තියෙනවා, සිලිකන්, ජර්මේනියම්, ඊට පස්සේ බාසනික්, ඊළඟට තිබුණා ඇන්ටිමනි, ඊළඟට තව තියෙනවා ටෙලෝරියම්, ඇසටින්, මෙන්න මේවා. හරිද? මෙන්න මේවා ටික තමයි මේ ලෝහාලෝහ අතර වැටෙන්නේ. එතකොට ඒවෙන් අපිට නිතරම අවශ්‍ය වෙන දෙයක් තමයි සිලිකන්. සිලිකන් නිතරම අවශ්‍ය වෙන හේතුව තමයි ඔය මෙමරි චිප්, ඔය චිප්ස් වර්ග, ट्रांजिस्टर, IC, චිප් වර්ග, ඒ ඔක්කොම සියල්ලම ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ 99%ක්ම දේවල් නිෂ්පාදනය වෙන්නේ මේ සිලිකන් කියන මූල ද්‍රව්‍ය, සිලිකන් චිප් එකක් මත. එතකොට මේ තාක්ෂණය ඔක්කොම මේ සිලිකන් චිප්ස් මත තමයි තියෙන්නේ. වැලි වලින් හදන්නේ. මේ වැලි වලින් තමයි සිලිකන් ඩයොක්සයිඩ් තමයි වැලි කියන්නේ. ඒකෙන් සිලිකන් වෙන් කරගෙන ඒවෙන් තමයි මේ සියුම් විදිහට මේක චිප්ස් නිර්මාණය කරන්නේ. ඔයාලා බලන්නකෝ microchips, how to make microchips, and how to make silicon chips. ඒ විදිහට YouTube එකේ search කරලා බලන්න. දැවන්ත YouTube videos ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මට මේ වීඩියෝ හැම එකක්ම මේකත් එක්ක පෙන්වන්න බෑ. මොකද එහෙම වෙන YouTube වීඩියෝ එකක් මම මගේ YouTube වීඩියෝස් එක්ක දැම්මොත් එහෙම ඒක copyright claim වලට අහු වෙලා මගේ channel එකත් මේ ඒකත් බෑන් වෙන්න හේතුවක් වෙන නිසා මම ඒවා දාන්නේ නැහැ ඔයාලට. ඔයාලා සර්ච් කරලා බලන්න. හරි. ඊළඟට බෝරෝන් අපි මේකෙදි ඉගෙන ගන්න ගන්නවා අපි මේ පාඩමේදී සිලිකන් බෝරෝන් කියන දෙක තමයි අපි යොදාගන්නේ. අපි ඉගෙන ගන්න ඒක. සිලිකන් සහ බෝරෝන් කියන දෙක ගැන විතරයි අපි ඉගෙන ගන්න. එතකොට බෝරෝන් යොදා ගන්නවා මේ චර්මාලේපන. චර්මාලේ කියන්නේ ඔය වල එක ගාන්නේ ආමේ ඔය ඇගේ ගාන්න එක ඔය මේ මූණේ ගන්න එක ක්‍රීම් වර්ග තියෙනවා. අන් ඒවට යොදා ගන්නවා බෝරෝන්. ඊළඟට ලෝ පැලසින් කටයුතු සඳහා යොදා ගන්නවා බෝරෝන්. එහෙනම් සිලිකන් කියන්නේ මොනවද කියලා දැන් ඔන්න අපි ඉගෙන ගත්තා. සිලිකන් වල භාවිතයන් ටික ඉගෙන ගත්තා. බෝරෝන් කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. බෝරෝන් වල භාවිතයන් ඉගෙන ගත්තා. මම ඔයාලට සිලිකන් සහ බෝරෝන් වෙනම පෙන්නන්න අරුකට. ඒක ටික බලලා ඉවරලා අපි ඉක්මනට මේක ඉවර කරලා අපි ඊළඟ කොටසට යමු සමුදාවට. මේ තමයි සිලිකන් ස්පටිකය. දිලිසෙනවා නිකන් ගොඩාක් දිලිසෙන කණ්ණාඩිය වගේ දිලිසෙන පාෂාණ කුට්ටියක් වගේ අපිට පේන්නේ. මේක ඇත්තටම සිලිකන් වෙනම ගන්න ඔයා එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ වැලි සිලිකා වැලි කියලා තියෙනවා. ඒවෙන් තමයි හදාගන්නේ. ඔය දින සිලිකන්. මේ තියෙන්නේ සිලිකන් අධික උෂ්ණත්වය රත් කරලා ඊට පස්සේ ඒවෙන් තුනී තහඩු කපලා ඒ තුනී තහඩුව මත පරිගණක
සහ රොබෝ තාක්ෂණය යොදාගෙන හදපු පරිපත ගොඩක් තියෙන්නේ. මේ චිප්ස් ගොඩක් තියෙන්නේ. මේ කොටු ඔය එක කොටුවක් කියන්නේ එක චිප් එකක්. ඒක කොටුවක් කියන්නේ එක චිප් එකක්. ඒ කියන්නේ මෙමරි ඔයාලා දාන ඔය මෙමරි චිප් විතරක් නෙමෙයි. ඔය පරිගණක වල තියෙන චිප්ස්. අන්න ඒ වගේ එක චිප් එකක් තමයි IT කරන කට්ටිය හොඳට දන්නවා මේවා. ඔය එක කොටුවක් කියන්නේ එක චිප් එකක්. සිලිකන් යොදාගෙන හදපුවා තමයි මේ වගේ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, මේ තියෙන ඩයෝඩ් වර්ග ගොඩක්. මේ ඔක්කොම ඩයෝඩ්. විවිධාකාර ඩයෝඩ්. LED කියන්නේ ඩයෝඩ් වර්ගයක්. ඔය ඩයෝඩ් හදන්න යොදා ගන්නවා සිලිකන්. ඊළඟ මේ වගේ ට්‍රාන්සිස්ටර් IC වගේ දේවල් හදන්න සිලිකන් යොදා ගන්නවා. සර් ප්‍රොසෙසර් ඔක්කොම ඒවා හදන්නත් ඒවා තමයි සිලිකන් තමයි යොදා ගන්න. හරි. මාතෘකා ලෝහාලෝහ ඉක්මනට ලියා ගන්න. දැන් මේ ලෝහාලෝහ ගැන අපි ඉගෙන ගත්තා. ලෝහාලෝහය මොන සිලිකන් කියන එක අපි ඉගෙන ගන්න ඉතින් සිලිකන් බෝරෝන් කියන දෙක විතරයි අපි 10 වසරේ ඉගෙන ගන්නේ. එතකොට සිලිකන් කියලා කියන්නේ මේ පෘථිවි කබලේ ඔක්සිජන් හැරුණා වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය. දැන් පෘථිවි කබලේ ඔක්සිජන් තමයි ගොඩක් තියෙනවා. අපි පෘථිවි කබල ගත්තොත් ඒ පෘථිවියේ මත පිට කොටස ගත්තොත් අපි මේවා 7 වසරේ ඉගෙන ගත්තා. 7 ඉගෙන ගත්තා පෘථිවි කබලේ මොනවද වැඩිපුර තියෙන්නේ ඊට පස්සේ ප්‍රාවරණය හරේ ඒව ඉගෙන ගත්තා. 7 පන්ති පොඩ්ඩක් පොතක් දෙකක් බලන්න පෙරලා මේකෙදි මතක තියාගන්න පෘථිවි කබලේ තියෙන මූලද්‍රව්‍යනේ වැඩිම එක තමයි ඔක්සිජන්. ඊට පස්සේ තියෙන සිලිකන්. එතකොට මේ සිලිකන් වලින් තමයි අපි මේ හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනික්ස් හැම එකම මේ කරන්නේ සිලිකන් දාගෙන. ඉස්සර ජර්මේනියම් යොදාගත්තා. ජර්මේනියම් කියන එක දැන් භාවිතයෙන් ඉවත් වෙලා දැන් වර්තමානයේ සිලිකන් වලට තමයි දැන දීලා තියෙන්නේ. එතකොට දැන් තිරුවානා ගල් ගත්තොත් මේකේ සිලිකන් වැඩිපුර තියෙනවා. ඊළඟ මැණික් වර්ග එමරල්ඩ් වගේ මැණික් වර්ග ගත්තොත් ඒවායේ ගොඩක් සිලිකන් අඩංගුයි. සිලිකන් ගොඩක් සිලිකා කියන්නේ ගොඩක් අඩංගුයි. එතකොට මැටි ගත්තොත් ඔන්න මැටි කියන එක දන්නවද ඔයාලා? මැටි කියන එක අස්පටික සිලිකන්. මැටි කියන එක අස්පටික සිලිකන්. දැන් තිරුවානා ගල් කැටයක් ගත්තොත් තිරුවානා ගල් කියන එක ඔයාලා දන්නවා. තිරුවානා ගල් දන්නවද? තිරුවානා ගල් කැට ගොඩක් උඩ සෙරෙප්පු නැතුව ඇවිදින්න දුවන්න පුළුවන්. තිරුවානා ගල් කැට ගොඩක් උඩ සෙරෙප්පු නැතුව දිවුවොත් එම කකුල් කැපෙනවා වීදුරු වලට කැපෙනවා වගේ. ඒ ස්පටික ලක්ෂණය. එතකොට ඒ තිරුවානා ගල් කැට කුඩු කරලා තිබ්බත් ඒගොල්ලෝ දිවුවොත් එහෙම සියුම් කැටවලට පවා කකුල් කැපෙනවා. හැබැයි මැටි ගොඩක් උඩ දිව්වා කියලා කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මැටි කියන්නේ අස්පටික. ඔන්න දෙක මතක තියාගන්න. සිලිකන් වල ස්පටික හා අස්පටික කියලා දෙකක් තියෙනවා. ස්පටික අවස්ථාව තමයි ඔය තිරුවානා ඊළඟට මැණික් වර්ග එමරල්ඩ් වගේ මැණික් වර්ග අයිති වෙන්නේ ස්පටික සිලිකන් වලට. ස්පටික සිලිකා වලට ඊළඟට අස්පටික වලට තමයි අයිති වෙන්නේ මැටි. සියුම් අංශු මැටි අයිති වෙන්නේ ඒක. එතකොට ට්‍රාන්සිස්ටර් හදන්න, ඩයෝඩ් නිෂ්පාදනය කරන්න, සූර්ය පැනල් අපි දවල් සූර්ය කෝෂ කියලා වහලේ ගාතින් සූර්ය පැනල් නිෂ්පාදනය කරන්න මේවට යොදා ගන්නවා සිලිකන්. ඊට තමයි මේ සිලිකන් යොදා ගන්න. බෝරෝන් කියන එක ගත්තොත් එහෙම බෝරෝන් කළු පාටයි. සංසුද්ධ බෝරෝන් කළු පාට ස්පටික විදිහට පවතින්නේ යා. ඝන ස්පටිකයක් විදිහට පවතින්නේ. එතකොට බෝරෝන් යොදා ගන්නවා ලෝහ පෑසීම් කටයුතු සඳහා. ලෝහ පෑසීමේදී අර ලෝහ ඉක්මනින් ද්‍රව තත්ත්වයට පත් කරගන්න මේ බෝරෝන් යොදා ගන්නවා. බෝරෝන් තියෙනකොට ටිකක් ලෝහ ඉක්මනින්ම ද්‍රව තත්ත්වයට පත් වෙනවා. ඔයාලා දැකලා ඇති අර වැල්ඩින් කූරේ වටේ තියෙන නිලා කූර වගේ වෙඩි බෙහෙත් වගේ මිශ්‍රණයක් දාලා. ඒවයි බෝරෝන් තියෙනවා. ඒක බෝරෝන් මිශ්‍ර වෙඩි බෙහෙත් තියෙනවා බෝරෝන් මිශ්‍රණයක් තියෙන එතන. වෙඩි බෙහෙත් තියෙනවා සයම් ප්‍රමාණයක්. හරිද? ඒකේ බෝරෝන්ත් තියෙනවා. ඒ නිසා තමයි ඉක්මනට රැඳෙලා තියෙන යකඩ කම්බි යකඩ කූරු උණු වේගකින් ඉක්මනට උණු වෙලා ද්‍රව තත්ත්වයටපත් වෙන්නේ ඒක. නැත්තම් ඒ වටේ තියෙන මිශ්‍රණය නැතුව නිකන් යකඩ කූර තිබ්බනම් එහෙම පෑස්සෙන්නේ නැහැ. අර වටේ තියෙන මිශ්‍රණය නිසා තමයි ඉක්මනට එයා ගිනි අරගෙන දහණය වෙලා අර යකඩ කූර ඉක්මනට උණු කිරීම කරන්නේ ඒකයි. හරි ඊළඟට චර්ම ආලේපන කියන්නේ එක එක ආලේපන වල ඇඟේ ගන්න ඔය හැමෙන් ආම පැහැපත් වෙන කියලා ගන්න ඔය එක নানা ප්‍රකාර දේවල් ගෑල්ලමයි ගන්නවා. ආන් ඒ ඔක්කොම මේ ඒවයි බෝරෝන් මිශ්‍රය. ඊළඟට අධික තාපයට ඔරොත්තු දෙන අධික උණුසුමට අධික තාපයට ඔරොත්තු දෙන වීදුරු නිෂ්පාදනය කිරීමයි. ඔයාලා දැකලා ඇති ඔය විද්‍යාගාර
වීදුරු බඩු වල තියෙනවා බෝරෝසිලිකේට් ග්ලාස් කියලා. බෝරෝසිලිකේට් ග්ලාස් කියලා තියෙනවා. දැන් ඔයාලට මම පෙන්නන්නම්. පෙනේ දන්නේ. මෙන්න මේ බලන්න මේකේ මේ බීකරේ ගහ දෙන බෝරෝසිලිකේට් ග්ලාස් කියලා වෙනවා. බෝරෝසිලිකේට් ග්ලාස් කියලා කියන්නේ වීදුරු නිෂ්පාදනය කරන්නත් ගන්නවනේ සිලිකා වැලි. වීදුරු නිෂ්පාදනය කරන්න සිලිකා වැලි ගන්නවා. එතකොට බෝරෝන් මිශ්‍ර කරලා හදපු වීදුරු දිස්තා තමයි මේක බෝරෝසිලිකේට් කියලා මේ දාලා තියෙන්නේ. ඒකට මේවා අධික තාපයකට උරුත් වෙනවා. මේක ගොඩක් රත් කරන්න පුළුවන්. අපි දැන් මේක තෙපාවක් උඩ දීලා අපි මේකට වතුර දාන මේක රත් කරනවා වතුර නටනකම්. අපිට ඔයාලට පුළුවන් ද ගෙදර ඔයාලා වතුර බොන වීදුරුවක් ගෑස් එක උඩ තියලා වතුර දාලා රත් කරන්න පුළුවන් බෑ. වීදුරුව ටුස් කරලා පුපුරලා යනවා. අර මේක කවදාවත් එහෙම පුපුරන්නේ නැහැ. මේවා පරීක්ෂණ වල එහෙම පුපුරන්නේ නැහැ. ඒ පුපුරන්නේ නැත්තේ මේකට බෝරෝන් අන්තර්ගත නිසා. හරි. අපි ඊළඟ කොටස බලමු ඔක්සයිඩ් වල ආම්ලික හා බාස්මික හා උභයගුණී ස්වභාවය. ඔක්සයිඩ් වල බාස්මික ආම්ලික හා උභයගුණී ස්වභාවය බලමු. මට කියන්නකෝ ආම්ලික ඔක්සයිඩ් හදන්නේ ලෝහද අලෝහද? ආම්ලික ඔක්සයිඩ් හදන්නේ ලෝහද අලෝහද? දැන් මොන මතක නැහැ. දැන් ගියහදී කියලා දුන්නා. ලෝහ අලෝහ ලක්ෂණ ගැන කියලා දෙද්දි මට කියන්නේ ලෝහ හදන්නේ ආම්ලික ඔක්සයිඩ්ද බාස්මික ඔක්සයිඩ්ද? බාස්මික. ලෝහ හදන්නේ බාස්මික ඔක්සයිඩ්. අලෝහ හදන්නේ මොන ඔක්සයිඩ්ද? අලෝහ ආම්ලික ඔක්සයිඩ්. හරි. අපි ගමු තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික. කියාගෙන යන්න මට තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික. තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ඉක්මනට කියන්න. sodium, magnesium, පවුලි ටියුට් එක බල කියන්නේ සෝඩියම්, මැග්නීසියම්, aluminium, silicon, phosphorus, sulfur, magnesium, silicon, sulfur, chlorine, argon. ක්ලෝරින් ආගන් ලියන්නේ නැහැ මම ආගන් ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. ආගන් ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා ආගන් ලියන්නේ නැහැ. හරිද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. හරි. මට කියන්නකෝ මෙයාලගෙන් දැන් ආවර්තදා වගේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට හරිද? මේ ආවර්තයේ ලෝහ මොනවාද මේකේ? ලෝහ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන අයද ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අයද? පිට කරන අය සර්. ඉලෙක්ට්‍රෝන පිට කරන අය ලෝහ. අලෝහ කියන්නේ ලබා ගන්න අය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අය. හරි. ඉලෙක්ට්‍රෝන පිට කරන අය කවුද කියන්නේ? අවසාන කාලයේ සෝඩියම් වල එක ඉලෙක්ට්‍රෝනයක්. මැග්නීසියම් වල කීයක් තියෙනවද? දෙකයි. ඇලුමිනියම් වල සිලිකන් වල හතරයි. සෝඩියම් ඉලෙක්ට්‍රෝන පිට කරනවද ගන්නවද? සෝඩියම් ඉලෙක්ට්‍රෝන පිට කරනවද ගන්නවද? පිට කරනවා. මෙයා කීයක් පිට කරනවද? එකක්. එකක් පිට කරනවා. මෙයා කීයක් පිට කරනවද? දෙකක්. දෙකක් පිට කරනවා. මෙයා කීයක් පිට කරනවද? තුනක්. තුනක් පිට කරනවා. හරිද? මෙයා සිලිකන් මොකද කරන්නේ? ලබා ගන්න. හතරක් පිට කරනවා. ඒක තියා ගන්නවා. එයා ඒක හවුලේ තියාගන්න. ඒක පිට කරන්නේත් නැහැ ලබා ගන්නෙත් නැහැ. අන්න බලන්න දැක්කද මේ? මෙයා මතක සිලිකන් නාගේ ලෝහාලෝහ. ඒක අවස්ථාවක එයා පිට කරනවා. පිට කරොත් ලෝහ. තව අවස්ථාවක ලබා ගන්නවා. ලබා ගත්තොත් අලෝහ පැත්තට යනවා. ගොඩක් වෙලාවට මෙයා හවුලේ තියාගන්නවා. මෙයා ඉන්නවා පොඩ්ඩක් ෂේප් එකේ. ඔස්තොත් මෙයා පිට කරනවද ලබා ගන්නවද? ලබා ගන්නවා. මෙයා මොකද කරන්නේ? තුනක් ලබා ගන්නවා. සල්ෆර් මොකද කරන්නේ? ලබා ගන්නවා. දෙකක් ලබා ගන්නවා. ක්ලෝරින් කීයක් ගන්නවද? එකක් ලබා ගන්න. ලබා ගන්නවා. ලබා ගන්න ඕන බලන්න මේ එකක් පිට කරනවා කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. එකක් පිට කරනවා කියන්නේ ඒක ලේසියෙන් කරන්න පුළුවන්.
මේකෙන් කරන්න පුළුවන් කියන්නේ මෙයා ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. යා මේ නිසා දැන් ලෝහ ඔක්සයිඩ් බාස්මිකයි කියලා කිව්වනේ. මෙයා ලේසියෙන් කරලා ලේසියෙන් බස්ම හදනවා. මෙයා ප්‍රබල බස්ම. ප්‍රබල බස්මයක් බවට පත් වෙනවා. හරිද? එයා ප්‍රබල බස්මයක් බවට පත් වෙනවා. එතකොට මැග්නීසියම් කියන කෙනා එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තමයි ඔක්සයිඩ් එක හදන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන ඔක්සිජන් එක එකතු වෙද්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හැබැයි සෝඩියම් තරම් ලේසියෙන් පිට කරන්නේ නැහැ. මේක අපි ඉදා ඉගෙන ගත්තා. සෝඩියම් වතුරට දැම්මම පුපුරනවා ගිනි ගන්නවා. මැග්නීසියම් වතුරට දැම්මම එහෙම වෙන්නේ නැහැ. හේතුව තමයි මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා. එයා දෙකක් පිට කරනවා න්‍යෂ්ටික ගඟයි. එතකොට මෙයාගේ පොඩ්ඩක් ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි. සෝඩියම් වල බස්මය තරම් මැග්නීසියම් බස්මය ප්‍රබල නැහැ. ඒ නිසා අපි එතෙන්දි කියනවා මෙයා දුබල බස්මයක් කියලා. අන්න දැක්කද? මෙයාට වඩා මෙයා ප්‍රබලතාව අඩු නිසා මෙයාට අපි කියනවා මෙයා දුර්වලයි. මෙයා හරි අමාරුවෙන් ඉලෙක්ට්‍රෝන දෙක පිට කරගෙන තමයි මේ වැඩේ කරගන්නේ. සෝඩියම් තරම්වත් මෙයා සක්‍රියතාව නැහැ. ඒ නිසා මෙයාට අපි කියනවා දුබල බස්ම. එතකොට ඇලුමිනියම් වලට එනකොට ඇලුමිනියම් කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 3 පිට කරනවා කියන එක මාර අමාරුයි මෙයාට. ඇයි ඒ? මෙයාගේ නැස්ටි ඉලෙක්ට්‍රෝන 3 පිට කරන්න දෙන්නේ නැහැ. පට්ට ගේමක් දීලා මෙයා ඉලෙක්ට්‍රෝන 3 පිට කරගෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩයක් හදනවා. ඒ ඔක්සයිඩ් ජලයේ දියුණාම මොකද වෙන්නේ? මෙයා දෙපැත්ත වැටෙනවා දැන්. එයාගේ බාස්නික ස්වභාවය උභය ගුණි. මෙයාට එනකොට මෙයා උභය ගුණි. ඒ කියන්නේ මෙයා බාස්නිකද ආම්ලිකද කියලා හිතා ගන්න බෑ. මෙයා උභය ගුණි. ඕන. මෙයා උභය ගුණි. දැන් සිලිකන් කියන එකට එනකොට සිලිකන් වැඩිපුර සිලිකන්ගේ නැතිව තියෙන්නේ අලුම පැත්තට. වැඩිපුර සිලිකන්ගේ කැමැත්ත තියෙන අලුම පැත්තට. සිලිකනොත් මාර ගේමක් දීලා මොනවා හරි කරලා ඉලෙක්ට්‍රෝන 4ක් කවුලේ තියාගෙන හරි හදනවා ඔක්සිජන් එක ඔක්සයිඩයක්. හැදුවට පස්සේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට වැලි පිරිසුදු වැලි ජලයේ දිය වෙනවා. දිය වෙනවද? ඉතා සුළු වශයෙන් දිය වෙනවා යාන්තම. නැත්නම් නෑ යාන්තමින් දිය වෙනවා. ඉතාමත් සුළු වශයෙන් දිය වෙනවා. එහෙම දිය මෙයාගෙන් හැදෙනවා ආම්ලික ඔක්සයිඩයක් හැදෙන්නේ දුබල අම්ල. දුබල අම්ලයක් බවට මෙයාපත් වෙනවා. හරිද? එතකොට ෆොස්ෆරස් ගත්තොත් ෆොස්ෆරස් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනෙක්. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි. එයා කැමති ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඔක්සිජන් එක නිකන් ට්‍රයි කරලා අමාරුයි. ඔක්සයිඩයක් හදනවා. හදලා අමාරු නෑ. මෙයා ඔක්සයිඩයක් හදනවා. හදලා ඒ ඔක්සයිඩය ජලයේ දිය කර ගන්නවා. මේ ඔක්සයිඩ් ජලයේ දිය කරගත්තොත් ඒ හැදෙන්නේ දුබල අම්ලයක්. දුබල අම්ල. සාරද කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා හරි ලේසියෙන් ප්‍රතික්‍රියා කරනවා. යාට ඉලෙක්ට්‍රෝන දෙකයි ඕනේ. ඔක්සිජන් එකස්ස ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා හදනවා ඔක්සයිඩය. ඒ ඔක්සයිඩ් ජලයේ දියෙච්ච ගමන් හැදෙනවා ප්‍රබල අම්ල. ප්‍රබල අම්ල සල්ෆියුරික් වගේ අම්ලයක් හැදෙනවා. මේක ප්‍රබල අම්ල. ක්ලෝරින් කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා ලේසියෙන්ම. එයා හරි ආසයි ඉලෙක්ට්‍රෝන වලට හරි ඉක්මනට ඉලෙක්ට්‍රෝන අරගන්නවා. අරගෙන ඔක්සිජන් එක හරි ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩයක් හදනවා. ඒක වායු ඔක්සයිඩයක්. ඒක ඉක්මනට ජලයේ දිය වෙලා හදනවා ප්‍රබල අම්ලයක්. බලන්නකො එතකොට මේ ප්‍රබල බස්නේ වාස්නික ස්වභාවය චුට්ටක් අඩු වෙලා දුබල බස්නයක් වුණා. තව ටිකක් අඩු වෙලා උභය ගුණී දෙපැත්ත. ඊට පස්සේ මොකද උනේ? ඒක කෙලින්ම ආම්ලික පැත්තට උත්තරා. ඊළඟට චුට්ටක් මෙයා ආම්ලික බව වැඩි. හැබැයි ඒ දුබල අම්ල. ඊට පස්සේ තව පොඩ්ඩක් ආම්ලික බව වැඩිලා ප්‍රබල අම්ල වුණා. මෙයාට වඩා තවත් ප්‍රබලයි මෙයා. අන්න දැක්කද? ඔක්සයිඩ් වල ආම්ලික වාස්නික හා උභය ගුණී ස්වභාවය වෙනස් වෙන ආකාරය. ඒකවල මතක තියාගන්න ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට ප්‍රබල බස්ම වල ඉඳගෙන ටික අඩු වෙලා ප්‍රබල බස්ම දුබල බස්ම වෙනවා. දුබල බස්ම උභය ගුණී වෙනවා. උභය ගුණීයට දුබල අම්ල වෙනවා. දුබල අම්ලයක ප්‍රබල අම්ල වෙනවා. එහෙනම් අන්න එක මතක තියාගන්න ඕනේ. ආවර්තාව වගේ තියෙන එක රටාවක්. මොකද ලෝහ ඔක්සයිඩ් වල ආම්ලික බාස්නික හා උභය ගුණී ස්වභාවය ගත්තොත් එහෙම පටන් ගන්න ප්‍රබල බස්ම වලින් ඊට පස්සේ බාස්නික ස්වභාවය ටිකක් අඩු වෙලා දුබල බස්ම වෙනවා. තව ටිකක් අඩු වෙලා උභය ගුණී වෙනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ? වාස්තික ස්වභාවය නෑ. ඔන්න ටික ටික ආම්ලික ස්වභාවය වැඩි වෙලා දුබල ආම්ල වෙනවා. තව ටිකක් ආම්ලික ස්වභාවය වැඩි වෙලා ප්‍රබල ආම්ල තත්ත්වයටපත් වෙනවා. හරිද? එතකොට මතක තියාගන්න ගොඩක් ලෝහ බොහෝ ලෝහ ඔක්සයිඩ් වාස්නික ගුණ තමයි පෙන්වන්නේ. බොහෝ අලෝහ ඔක්සයිඩ් ආම්ලික ගුණ තමයි පෙන්වන්නේ. ඔන්න ඔය ටික මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලට ඕවා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හරි. එතන ලියා ගන්න දෙයක් තියෙනවා නම් ඉක්මනට ලියා ගන්න සියල්ල. අපි යන බලමු රසායනික සූත්‍ර. ඔන්න මේකනම් අනිවාර්යයෙන්ම හරියටම අල්ල ගන්න ඕන. රසායනික සූත්‍ර ලියන එක කාට හරි බැරි නම් එයාට රසායන විද්‍යාව සම්පූර්ණයෙන්ම බැහැ. රසායන විද්‍යාව සූත්‍ර ලියන එක බැරි නම් එයාට රසායන විද්‍යාව බෑම තමයි. ඉතින් ඉහට යන්න දෙයක් නැහැ. එයාට කවදාවත් 100කින් උඩ ගන්න බෑ. රසායනික සූත්‍ර ලියා ගන්න කාට හරි බැරි නම් එයාට B එකක්වත් ගන්න බෑ. B සාමාර්ථයක්වත් එන්නේ එයා C සාමාර්ථයෙන් නතර වෙනවා. මේක මේ අතිශයින්ම වැදගත් කොටසක් තමයි රසායනික සූත්‍ර කියන්නේ. එතකොට රසායනික සූත්‍ර කියන එක දැන් ඔයාලා තනියෙන් ගොඩනගා ගන්න ඕනේ. කැල්සියම් කාබයිඩ් කියලා කිව්වොත් එහෙම ඔයාලට තනියෙන් කැල්සියම් කාබයිඩ් කියලා සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කිව්වොත් මේක තනියෙන් සූත්‍රය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කිව්වොත් ඒක කෙලින්ම ලියා සෝඩියම් නයිට්‍රේට් එහෙම කිව්වොත් එහෙම ඔය වචනේ කියනකොට ඒ වචනයට අදාළ සූත්‍රය තනියෙන් ගොඩනගා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. අද මම මේ සංයුතාවත් එක්ක රසායන සූත්‍ර කියනවා. හරිද? මේක උපරිම සරල විදිහට මම කියලා දෙනවා. මේක හරියට අහන්න. මේ වෙලාවේදී කවුරු හරි තව කාත් එක්ක කැක් කර ඉන්නවා නම් කරුණාකරලා නතර කරන්න මේ වැඩේ. කවුරු හරි මේ වෙලාවේ ෆෝන් එක පැත්තක තියලා ඒක මොකක් හරි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා වෙන වැඩක ඉන්නවා නම් ඒ වැඩේ නතර කරන්න. මේ වෙලාවේ කවුරු බත් කපා ඉන්නවා නම් කැමරාව කරලා කරුණාකරලා ඒ වැඩේ නතර කරන්න. ඉගෙන ගන්න වෙලාව ඉගෙන ගන්න විදිහට ඒ මානසිකත්වයෙන් උඩුවක ඉඳගෙන මේසේ ළඟ තියාගෙන මේක හරියට වැඩේ කරන්න. නැත්තම් ඔයාලට ඒ සාමාර්ථයක් ගන්න එක C සාමාර්ථයට කඩන්න වෙනවා. හරිද? එහෙනම් බලමු අපි රසායනික සූත්‍ර, රසායනික සමීකරණ ඊළඟට මූලද්‍රව්‍ය සංකේත වර්ග තුනක් තියෙනවා. සූත්‍රයක් කියන්නේ මොකක්ද? ඊළඟට සමීකරණයක් කියන්නේ මොකක්ද? ඊළඟට සංකේත කියන්නේ මොකක්ද? සංකේත කියන නම් ඔයාලා දන්නේ නැහැ. සංකේතයක් කියන්නේ මූලද්‍රව්‍ය හඳුනා ගැනීමට යොදා ගන්න මේ සරල ක්‍රමයෙන් සංකේතය කියලා කියන්නේ. ඒක අපි යොදා ගන්න ඉංග්‍රීසි එකක් එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු දෙකක් හෝ ඉංග්‍රීසි අකුරු තුනක් යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සංකේත. සූත්‍ර කියන්නේ මොකක්ද? රසායනික සංයෝගයක්. රසායනික සංයෝගයක මූලද්‍රව්‍ය සංයෝජනවල තියෙන අනුපාත පෙන්වන විදිහට ඒ මූලද්‍රව්‍ය සංකේත යොදාගෙන ඒ සංයෝගයට අදාළව අපි ගොඩනගා ගන්න සංකේතකයට අපි කියන්නේ සූත්‍රය කියලා. සමීකරණය කියලා කියන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක් සිදු වෙන ආකාරය රසායනික සංකේත වලින් පෙන්වීම. ඒක තමයි සමීකරණ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න හයිඩ්‍රජන් වල සංකේතය මේක. ඔක්සිජන් සංකේතය ඕක. එතකොට ජලය ගත්තොත් ජලය කියන්නේ සංයෝගයක් H2O. මේක සූත්‍රය. මේ සංකේත මේ සූත්‍රය ජලයේ සූත්‍රය සංයෝග වලට තමයි සූත්‍ර තියෙන්නේ. සූත්‍ර තියෙන සංයෝග මතක තියාගන්න. සූත්‍ර තියෙන සංයෝග වලට. එතකොට සමීකරණය කියන්නේ මේක හැදිච්ච විදිය. ඒක කියන්නේ කොහොමද? H2 ධන O2 ඊතලයක් H2O. මේක සමීකරණය. මෙන්න සංකේත, මෙන්න සූත්‍රය, මෙන්න සමීකරණය. ඔන්න ඔය තුන මාරු කරගන්න දු බණ්ඩල ගන්න නැතුව මතක තියාගන්න. එතකොට මම ඔයාලට කිව්වා ඕනෑම මූලද්‍රව්‍යයක
පරමාණුවේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කිව්ව විශේෂ නමක් මොකක්ද? අවසාන කිව්ව විශේෂ නමක්. සංයුජ්‍යතා කවචය. සංයුජතා කවචය. අවසාන ශක්ති මට්ටම කියපු නම තමයි සංයුජතා කවචය. එතකොට අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කියපු නම මොකක්ද? සංයුජ්‍යතා ඉලෙක්ට්‍රෝන. අවසාන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සංයුතා ඉලෙක්ට්‍රෝන අවසාන කවචයට කියනවා අපි සංයුතා කවචය. ඇයි එහෙම කියන්නේ? ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටම එහෙම නැත්නම් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න සංයෝජනය වෙන්න හේතු වෙන්නේ. මේ තව කෙනෙක් එක්ක සංයෝගයක් හදනකොට ඒ හැම මූලද්‍රව්‍යයකම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. ඇතුළේ තියෙන කවච එකක්වත් සංයෝග හදන සම්බන්ධ වෙන්නේ නැහැ. අවසානම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ සංයෝග සෑදීම සඳහා උදව් වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ අවසාන කවචය සංයුජතා කවචය. එහෙම නැත්නම් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුතා ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. එතකොට කිසියම් මූලද්‍රව්‍යයක් හරි කිසියම් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයක් එක්ක සංයෝජනය වෙනවා නම් ඒ සංයෝජනය වෙන හැකියාව සංයෝජනය වීමේ හැකියාව තමයි සංයුජතාව කියලා අපි කියන්නේ. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය වීමේ හැකියාවට අපි කියනවා සංයුජතාව කියලා අපි කියනවා. මේ සංයුජතාව කියන එක මනින්නේ හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ඕන මතක තියාගන්න. මොකද මතක තියාගන්න සංයුජතාව කියන එක මනින්නේ හයිඩ්‍රජන් වලට සාපේක්ෂව. මේක සරලව කිව්වොත් එහෙම. හරිද? සරලව කිව්වොත් මොකද වෙන්නේ? ඒකෙන් කියන්නේ මොකද? මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය විය හැකි. එහෙම නැත්නම් එමගින් ප්‍රතිස්ථාපනය කළ හැකි. හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව තමයි ඒ මූලද්‍රව්‍යයේ සංයුතාව කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ කිසිම මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. එන්න ඒ මූලද්‍රව්‍ය පරමාණු නිසා ඉවත් කරන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඒ නිකන් කඩපාඩම් කරලා මතක තියාගන්න. දැන් නිකන් කඩපාඩම්ේ තියාගන්න. ඒ කියන්නේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක එකතු වෙන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඒක නැත්නම් කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවකට සංයෝගයක තියෙන හයිඩ්‍රජන් පරමාණු කොච්චර ප්‍රමාණයක් ගලවන්න පුළුවන්ද? ආන් එක තමයි සංයුතාව කියන්නේ. ප්‍රතිස්ථාපනය කරනවා කියලා කියන්නේ ගලවලා අයින් කරනවා. ගලවලා අයින් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතාවක් හරි. ඒක ආයෙත් කිරීමක් කරන්න. දැන් මේ කිසියම් පරමාණුවක්. හොඳට අහගන්න. මේ පරමාණුවට පුළුවන්කම තියෙනවා මේ පැත්තෙන් හයිඩ්‍රජන් 1යි මේ පැත්තෙන් හයිඩ්‍රජන් 1යි මෙහෙන් හයිඩ්‍රජන් 1යි මෙහෙන් හයිඩ්‍රජන් 1යි හයිඩ්‍රජන් 4ක් සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. අන්න එහෙනම් අපි කියනවා මේ පරමාණුවේ සංයුතාව 4යි කියලා අපි කියනවා. මේ පරමාණුවේ සංයුතාව 4යි කියලා කියනවා. හරිද? දැන් අපි හිතමු තව එකක් මෙහෙම. දැන් මේ මොකක් හරි සංයෝගයක් තියෙනවා මෙහෙම. මේ සංයෝගය මොකක්ද කියලා දන්නේ නැහැ. හරි? මේ සංයෝගය 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? 9ක් තිබ්බ කියලා හිතන්නකො. මොකක් හෝ සංයෝගයක්. හරි? හයිඩ්‍රජන් 9ක් තියෙනවා. මේ වෙන පරමාණුවක් එනවා මෙයා ළඟට. මේ වෙන මොකක් හරි පරමාණුවක් එනවා මෙයා ළඟට. මේ පරමාණුව ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ පරමාණුව ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ පරමාණුව ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? පරමාණුව ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙන්න මෙහෙම. දැන් මේ තිස්ස සංයෝගය මේ සංයෝගයත් එක්ක මේ පරමාණු වල මෙහෙම ඇලුනා. ඇලෙනකොට මොකද උනේ? දැන් මෙයාගේ හයිඩ්‍රජන් 9ක් තිබ්බා. මේ පැත්තේ 1යි 2යි 3යි
4යි 5යි 6යි මේ පැත්තේ තිබ්බ 3 දැලවිලා අයින් වෙනවා. මේ 1යි. 3යි. දැක්කද? ඒ කියන්නේ මේ කිසියම් සංයෝගයක් තිබ්බා එයාගේ වටේ හයිඩ්‍රජන් නාමයක් තිබුණා. මේ වෙන පරමාණුවක් ආවා. ඒ පරමාණු වල අක්ෂරණයක් ඇලුනා. ඇලෙනකොට මොකද උනේ? මේ යටින් තිබ්බ 3 ගැලවිලා වීසලා ගියා. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? මේ පරමාණුව හයිඩ්‍රජන් පරමාණු 3 ප්‍රතිස්ථාපනය කරා. මේ පරමාණුන්ට පුළුවන්කම තිබුණා හයිඩ්‍රජන් පරමාණු 3ක් මොකක් කරන්නද? ඒක විස්ථාපනය කරලා අයින් කරගන්න තිබුණා. හරිද? අයින් කරන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු ගන්න. එහෙම නැත්නම් තමාට ලං කරගන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණු ගන්න තමයි තව විදිහකට කියනවා නම් අපි සංයුජතාව කියලා හඳුන්වන්නේ. ඔය ටික කඩපාඩමේ තියාගන්න. ඔය ටික කඩපාඩමේ තියාගත්ත නැති. මේ සරලව තේරුම් කරලා දුන්නා. කඩපාඩමේ තියාගන්න මොකද්ද? යම් මූලද්‍රව්‍ය පරමාණුවක් සංයෝජනය වීමේ හැකියාව තමයි සංයුජතාව කියලා කියන්නේ. ඒක අපි මනින්නේ හයිඩ්‍රජන් පරමාණු සාපේක්ෂව. මේක තව විදිහට කියනවා නම් මොකද්ද? පරමාණුව සමග සංයෝජනය වීමේ හෝ එමගින් ප්‍රතිස්ථාපනය කර හැකි හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව තමයි එයාගේ සංයුජතාව කියලා කියන්නේ. දැන් එතකොට මේ කතන්දරේ මතක තියාගන්න විභාගය සඳහා. හරිද? දැන් ඔය සංයුතාව ගැන කියපුවා ඒ කතන්දරේ මතක තියාගන්න විභාගය සඳහා. සංයුතාව කියන්නේ මොකක්ද කියලා ඔළුවට දාගනිද්දී මෙන්න මේක මතක තියාගන්න. කිසියම් මූලද්‍රව්‍ය පරමාණු තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය වෙන විට. හරිද? කිසියම් මූලද්‍රව්‍ය පරමාණු තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සංයෝජනය වෙන විට එයා පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙම නැත්නම් එයා ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙම නැත්නම් අවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. කොහොමද කියන්නේ? සංයුජතාව. ඒක විභාගෙට ලියන්න නෙමෙයි ඉගෙන ගන්න මතක තියාගන්න. විභාග ලියන්න කලින් කිව්වේ කඩපාඩමේ තියාගන්න. සංයුතාව දෙකලම මම කලින් කිව්වේ කඩපාඩමේ තියාගන්න. ඒක කඩපාඩමේ තියාගත්ත කියලා එතනින් එහාට හරියට අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා මම මේ කියන එක මතක තියාගන්න මෙතනින් එහා කොටස් වලට. මොකද සංයෝගයක් හදද්දී මූලද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්, ඒක හවුලේ තියා ගන්න පුළුවන්. පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න, එක්කෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න, එහෙමත් නැත්නම් හවුලේ තියා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට අපි කියනවා සංයුජතාව කියලා. අන්න සරලව කියනවා නේද? අපි දැන් හඳමු ආවර්තාවක අදින්දි මම මොකද්ද කරන්න කිව්වේ? මෙන්න මේ දෙකට බෙදන්න කිව්වා. මේක යන්දා දෙකට බෙදුවා. නැවත වතාවක් දෙකට බෙදනවා. ආයෙ නැවත වතාවක් දෙකට බෙදනවා. මෙයා ආයෙසරයක් දෙකට බෙදනවා. මේක ආයෙ දෙකට බෙදනවා. දැන් මොකද කරන්න ඕනේ? උඩින් දෙකයි යටින් දෙකයි එල්ලන්න ඕනේ. උඩ දෙක එල්ලන්න දෙපැත්තේ. යන දෙක එල්ලන්නේ නම් හරිනේ ස්වභාවික පීඩන දින ආකාරය. රයිට්. මෙතන ඉන්නේ මොනවාද? කියන්න. hydrogen helium nitrogen sodium calcium හයිඩ්‍රජන් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. එහෙනම් සංයෝගයක් හදනවා නම් පිට කරන්න හෝ ලබා ගන්න හෝ පුළුවන් ඉලෙක්ට්‍රෝන කීයද?
මෙයාට අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න පුළුවන්. එක්ක මෙයා තියෙන එක දෙන්න ඕනේ නැත්නම් එකක් ගන්න ඕනේ. වැඩිපුර නැඹුරුවක් තියෙන එක දෙන්න. එතකොට මෙන්න මෙයාගේ සංයුතාව 1යි. මෙයාගේ සංයුතාව 1යි. හරිද? හීලියම් තවත් කෙනෙක් එක්ක සංයෝග හදනවද? හීලියම් තවත් එක්ක සංයෝග හදන්නේ නැහැ. ඒ නිසා යා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේත් නැහැ, ලබා ගන්නෙත් නැහැ. පිට කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් බිඳුවයි, ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් බිඳුවයි. ඒ නිසා මෙයාගේ සංයුතතාව බිඳුවයි. සංයුතතාව බිඳුවයි. මතකනේ අපි මේ කලින් කිව්වා මේකට 8 වෙනි කාණ්ඩය එහෙනම් බිඳුව කාණ්ඩය කියලා කියන්නේ ඕක වෙනවා. द्वितीय मतलब අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 9. द्वितीय मतलब අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවද ලබා ගන්නවද? පිට කරනවද? 1යි. එහෙනම් මෙයාගේ සංයුතාව 1යි. එළියම අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. එළියම අවසාන කවච 2යි. මෙයා පිට කරනවා නම් ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරන්න ඕනේද? 2යි. ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ ලබා ගන්න. 2ක්. ලබා ගන්න 6ක් ලබා ගන්න. මෙයාට ලේසි දෙකක් පිට කරන එක. එහෙනම් මෙයාගේ සංයුතාව 2යි. බෝරෝන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3යි. ලබා ගන්න. පිට කරනවා නම් මෙයා 3ක් පිට කරන්න ඕනේ. මෙයා සංයුතාව 3යි. කාබන් අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 4යි. ලබා ගන්නවා තියා ගන්නවද මෙයා? හවුලේ තියාගිය ගන්නවා. අවසාන කවචය සම්පූර්ණ කරන්න. එයාගේ සංයුතාව 4යි. නයිට්‍රජන් ගමු. නයිට්‍රජන් අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. 5යි. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවද ලබා ගන්නවද? ලබා ගන්නවා. මෙයා ලේසි ලබා ගන්න එක. මෙයා මෙහෙම දෙයක් තියෙනවා. එක්ක මෙයා පිට කරනවා, එක්ක මෙයා ලබා ගන්නවා, නැත්නම් හවුලෙත් තියාගන්න පුළුවන්. ලබා ගත්තා හෝ හවුලේ තියාගත්තා හෝ මෙයාට අඩු තව 3යිනේ. 8 සම්පූර්ණ වෙන්න අඩු 3යි. ඒ නිසා මෙයාගේ සංයුතතාව 3යි. ඔක්සිජන් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. මෙයාගේ 8 සම්පූර්ණ වෙන්න 6 පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් 2 ගන්න ඕනේ. ලේසි මොකක්ද? දෙකක් ගන්න. දෙකක් හවුලේ තියාගන්න අවස්ථා දෙකක් ගන්න. ඒක දෙක හවුලේ තියාගන්න අවස්ථා දැන් ජලය ගත්තොත් ජලයේ දෙක හවුලේ තියාගෙන තියෙනවා. හරිද? එහෙනම් මෙයාගේ 2යි. පිට කරන හෝ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගන්න දෙක නිසා සංයුතාව 2යි. හරි ෆ්ලුවරින් ගත්තොත් ෆ්ලුවරින් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි. එකයි මදි. එක්ක මෙයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න ඕනේ නැත්නම් හවුලේ තියා ගන්න ඕනේ එකක්. ඒ නිසා මෙයාගේ සංයුතාව 1යි. නියොන් ගත්තොත් නියොන් වල අවසාන කවචය සම්පූර්ණයි. එයාට පිට කරන්න හෝ ලබා ගන්න අවශ්‍ය නෑ. පිට කරන්න ඕනෙත් නෑ. ලබා ගන්න ඕනෙත් නෑ. එහෙනම් මෙයාගේ සංයුතාව 1යි. 0යි. right. දැන් මෙහාට එන්න. දැන් සෝඩියම්. සෝඩියම් මොකද කරන්න ඕනේ? සෝඩියම් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. පිට කරන්න. පිට කරන්න ඕන. මේක ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවද? සෝඩියම් ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන කියන්නේ එකයි. එහෙනම් එයා මොකද කරන්නේ? පිට කරන්න. ඉලෙක්ට්‍රෝන එකයි. මැග්නීසියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි. ඇලුමිනියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3යි.
තුනයි පිට කරනවා සිලිකන් වලට පිට කරන හතරයි. හවුලේ තබා ගන්න හතරයි. අවුලේ තියාගන්න යොදා ගන්නවා. හවුල තියාගන්න ෆොස්ෆරස් වලට එනකොට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? පහයි. 5යි. 5ක් තියෙනවා. හයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ලබා ගන්න. පිට කරනවා. ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන මොනවද ගන්න? ලබා ගන්න මෙයා ලබා ගන්න ඕනේ. එක්ක ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියා ගන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා ඉතා කලාතුරකින් ඉලෙක්ට්‍රෝන 5 ඉලෙක්ට්‍රෝන 5 පිට කරන අවස්ථා තියෙනවා. කලාතුරකින් ඉලෙක්ට්‍රෝන 5 පිට කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ දැන් බලන්න ශක්ති මට්ටම් 3ක් ගිහිල්ලානේ. ශක්ති මට්ටම් 3ක් ඉස්සරහට ගිහිල්ලා. එතකොට මම මතකද කිව්වා? පළවෙනි ශක්ති මට්ටම ආයෙත් ගෙදරින් ඉන්න ළමයා වගේ. දෙවෙනි ශක්ති මට්ටම මොන්ඩිසෝරියන් ළමයා වගේ. තුන්වෙනි ශක්ති මට්ටම කියන්නේ ඕලෙවල් වල ක්ලාස් යන ළමයා වගේ. ටිකක් අමාරුයි. හැබැයි පොඩි ගේමක් දුන්නොත් ගලව ගන්න පුළුවන්. ආන් ඒ වගේ ප්‍රබලයෙකුට පුළුවන් මෙයාගේ පහ ගලව ගන්න. මෙයා 3ක් ගන්න බලන් ඉද්දී ප්‍රබලයෙකුට පුළුවන් ඇවිල්ලා 3ක් ගන්න දෙන්නේ නැතුව පහ ගලවන්න. ආන් ඒ නිසා මේ ෆොස්ෆරස් වල හොඳ මතක තියාගන්න. මේ උඩ ටික නැතුව මේ තුන්වෙනි ආවර්තනයේදී ෆොස්ෆරස් වලට සංයුතතාව 3ක් තියෙනවා. සංයුතතාව 5ක් තියෙනවා. 3යි 5යි දෙකම තියෙනවා. සමහර අවස්ථාවල විශේෂ අවස්ථාවල 5 තියෙනවා. ඒ 5 තියෙන්නේ ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් කියන එක. ෆොස්ෆරස් එක්ක ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් හදනවා. ඒ වෙලාවේදී ෆොස්ෆරස් වල තියෙන පහම ගලවනවා ක්ලෝරින් එකට. ඊළඟ සල්ප ගත්තොත් සල්ප වල අවස්ථාවක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6යි. 6යි. එතකොට එයා දෙකක් ගන්න ඕනේ. දෙකක් ගන්න ඕන නිසා එක දෙකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් දෙකක් හවුලේ තියා ගන්න ඕනේ. ඒ නිසා සංයුතාව දෙකයි. හැබැයි ප්‍රබලයක් ආවොත් සමහර වෙලාවට හරි ප්‍රබලයක් ආවොත් මේ අවසාන කවචයේ තියෙන 6ම ගලවන නිසා සංයුතාව 6 වෙන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට SO3 කියලා තියෙනවා. හරි මෙයා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හදන අවස්ථාවක් තියෙනවා. ඒ විශේෂ අවස්ථා ඔයාලට වෙනම කියලා දෙනවා. එහෙනම් සල්ෆර් වල 2යි 6යි කියන දෙකම තියෙනවා. හරිද? ඊළඟට ගත්තොත් ක්ලෝරින් අනිවාර්යෙන් එකක් ගන්න ඕනේ. යාගේ අවසාන කවචය 7යි. එකක් ගන්න ඕනේ. සමහර වෙලාවට ප්‍රබල එකවොත් එහෙම මෙයාගේ අවසාන 7ම ගලවනවා. එක අවසාන 7ත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. ආන් ඒ නිසා මෙයාගේ සංයුතාව එකකින් අවස්ථාවක් තියෙනවා. 7 කියන අවස්ථාවක් තියෙනවා. ආගන් කවදාවත් සංයුත හදන්නේ ඇයි? එයාගේ අවසාන කවචය 8 සම්පූර්ණයි. ඒ නිසා එයාගේ සංයුතාව 0යි. පොටෑසියම් ගත්තොත් අනිවාර්යෙන් එකක් පිට කරන එකමයි කරන්නේ. සංයුතාව 1යි. කැල්සියම් ගත්තොත් දෙකක් පිට කරනවා. සංයුතාව 2යි. බලන්න මේ පළවෙනි කාණ්ඩයේ ඔක්කොගේම සංයුතාව කීයද? 1යි. දෙවෙනි සංයුතාව 2යි. සංයුතාව 3යි. සංයුතාව 4යි. පස්වෙනි කාණ්ඩයේදී පහට කීයක් එකතු වුණාද 8 වෙන්නේ? 3 හැබැයි කොටසල 5ක් වෙනවා. 6වෙනි කාණ්ඩේ එකතු වුණාද 8 වෙන්නේ? 2යි. දෙකක් එකතු වෙන්න ඕනේ නිසා 2යි. කාණ්ඩේ සංයුතාව 2යි. හැබැයි සල්ෆර් විතරක් 6 තියෙනවා. 7 වෙනි කාණ්ඩය 7ට කීයක් එකතු වෙන්න ඕනද 8 වෙන්න? 1යි. 7 වෙනි කාණ්ඩේ සංයුතාව 1යි. හැබැයි ක්ලෝරින් වල විතරක් 7 තියෙනවා. 8 වෙනි කාණ්ඩයේ 8ට කීයක් එකතු වෙන්න ඕනද 8 වෙන්න? 0යි. ඔන්න දැන් සංයුතාව කියලා දුන්නා. හරිද? සංයුතාව කියලා දුන්නා. ඒ සංයුතාව අනිවාර්යයෙන්ම ওই 20 සංයුතාව කටපාඩම් කරගන්න ඕන. ඔය මුලට ඔය 20 සංයුතාව කටපාඩම් කරනවාට අමතරව ඔයාලගේ ටියුට් තියෙන අය බලන්න ටියුට් එකේ වෙනම බහු පරමාණුක අයන ඛණ්ඩක කියන කොටස යටතේ වගුවක් දීලා ඇති. ඒකේ වෙනම තියෙනවා. ඒක සංයුජ පරමාණු, ද්වි සංයුජ පරමාණු,
ත්‍රිසංයුජ පරමාණු චතුර් සංයුජ පරමාණු කියලා පරමාණු එතන තියෙනවා. ඔය වගුවේ තියෙන ඔය ආවතා වගුවේ නැති මුල් පවා එතන තියෙනවා. ඒවා පවා කට කරලා අයන් වල එන නැහැ. ඒවත් උතන තියෙනවා. අපි ඒවා හම්බෙන අවස්ථාව වලට අනුව කඩපාඩම් කරලා තියන්න ඕනේ. කොපර් වල සංයුතාව දෙකයි. මේක අපි මේක නෑ. හැබැයි අපිට ඉස්සරහට හම්බෙන අවස්ථා තියෙනවා. එතකොට අපි ඒක මතක තියාගන්න ඕනේ. දැන් යකඩ ගත්තොත් සංයුතාව දෙකයි තුනයි දෙකම තියෙනවා. අපිට ඒ මොනවාගේ හම්බ වෙනකොට අපි වෙනම කොලයක ලියලා තියාගන්න ඕනේ. මේක සංයුතාවයක මේක විස්තරය කියලා ලියන්න. හරි. එතකොට සංයුතාව කියන්නේ මොකක්ද කියලා ඉක්මනට ලියාගන්න. ලියාගෙන ඉවරලා මම කියන්නේ හරි පුතාලා අද අපි ලොකු කොටසක් ඉවර කරා. අපි අලෝහ යටතේ සල්ෆර් කාබන් කියන මූලද්‍රව්‍ය දෙක ගැන ඉගෙන ගත්තා. ඊළඟට ලෝහ යටතේ අපි සිලිකන් හා බෝරෝන් ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට කොහොමද මූලද්‍රව්‍ය වල බාස්නික ස්වභාවය ඊළඟට ආම්ලික ස්වභාවය හා උභයගුණී ස්වභාවය වෙනස් වෙන්නේ කොහොමද? ඒ මූලද්‍රව්‍ය ඔක්සයිඩ් වල වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්න පටන් ගත්තා සංයුජතාව. ඒ කියන්නේ රසායනික සූත්‍ර ලිවීමේ මූලික කොටස තමයි සංයුජතාව කියන එක මතක තබා ගැනීම. සංයුජතාව කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට අද ඉගෙන ගත්ත කොටස් ටික හොඳට කටපාඩම් කරලා තියාගන්න. හරිද? සංයුජතාව කියන්නේ මොකක්ද කියලා විභාගයට ලියනකොට ලියන්න ඕන එක මම වෙනම කිව්වා. ඊට පස්සේ සංයුජතාව මොකක්ද කියලා අවබෝධ කරගන්නකොට අපේ හිතට දාගන්න ඕන එකක් වෙනම කියලා දුන්නා. ඒ සියල්ල මතක තියාගන්න. අපිට ලබන බ්‍රහස්පතින්ද අපිට තියෙනවා රසායනික සූත්‍ර ගන්න. අපි තනියෙන් රසායනික සූත්‍ර ගොඩාක් ගොඩ නගනවා ඒගාවට. එතකොට රසායනික සූත්‍ර ගොඩ නැගීමේදී අනිවාර්යයෙන්ම ඔයාලට ලියන පොතේ තමයි කරන්න වෙන්නේ ගොඩක් ඒවා. ටියුට් එකේ කරන්න දෙයක් නැහැ. ටියුට් එකේ තියෙන පොඩි කොටසක් අපිට රසායනික සූත්‍ර සාමාන්‍ය 30ක් 40ක් විතර වගේ අපි ලියනවා තනියෙන් ලියනවා. ඔයාලා අනිවාර්යෙන් ඔයාලට කියන මම ලියවනවා. රසායනික සූත්‍ර 30ක් 40ක් හෝ 50කට ආසන්න ප්‍රමාණයක් මම ලියවනවා. මම හිතනවා ගොඩක් වෙලාවට අපිට තියෙන හැම සූත්‍රයක් මෙතන තියෙයි කියලා. ඒ නිසා අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවනම් ආපු නැති අය ඉන්නවනම් එයාලා YouTube වීඩියෝ එක බලන්න කියන්නේ ඒ වගේම ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි එහෙනම් අපි අදට පන්තිය එතනින් නතර කරනවා. ලබන සතියේ